an intense feeling of deep affection. ඒ කියන්නේ ගැඹුරු සෙනෙහස පිළිබඳ දැඩි හැඟීමක්. ඔබ ආදරයට නිර්වචනයක් විදිහට ගන්න පුළුවන්. අද පෙබරවාරි 14. අද දිනය ගැන ලෝකයේ ගොඩක් අය කතා කරනවා. කියන්නේ දන්න දිනයක් තමයි ආදරවන්තයින්ගේ දිනය. නැත්නම් වැලන්ටයින් දිනය. මේ ගැන අපි කතා කරන්න අද අපේ මැදිරියට එන්න කියලා ආරාධනා කරා. ප්‍රවීණ සංවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ ගුරු දිල්හාන් මල්ලවආරච්චි මහතාට. ආයුබෝවන් කියලා පිළිගන්නවා සර් අපේ මැදිරියට. ආයුබෝවන්. සර් අපේ අද මාතෘකාව වෙන්නේ ආදරය. පෙබරවාරි 14 කියන්නේ මේ වැලන්ටයින් දවසේ නේද? වැලන්ටයින් දවසේ මේ ආදරය ගැන කතා කරනකොට සර්ගෙන් මම මුලින්ම මෙහෙම අහන්න. මොකද්ද මේ ආදරය කියන්නේ? ආදරය ආදරය කියන එක කොටස් කිහිපයකට බෙදෙනවා. අපි මේ ලෝකෙට ඉපදෙද්දී නැත්නම් මව් කුසෙන් බිහි වෙද්දී ඒ බිහි වෙන එක අයිති වෙන්නේ ආදරයකට. ආදරයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ ලෝකෙට බිහි වෙන්නේ. ඊට පස්සේ අපි මුලින්ම ආදරය කරන්නේ අපේ පවුලට, අම්මට, තාත්තට. පස්සේ ආච්චි සීයා වගේ පවුලේ පරම්පරාවේ අයට ආදරය කරනවා. පස්සේ සාමාන්‍ය තරුණ වයස ආවම අපි පෙම්වතියකට හෝ පෙම්වතෙකුට ආදරය කරනවා. හරිද? එතකොට පවුලේ අයට ආදරය කරන එක තමන්ගේ පෙම්වතියට පෙම්වතාට ආදරය කරන එක තව අපි සුරතලයට දිගන සත්තුන්ට ආදරය කරනවා. දැන් අද වෙලා තියෙන්නේ මේ තුනම එකට කලවම් වෙලා තියෙන්නේ. ආදරය කියන්නේ දෙපැත්තෙම සෙට් වෙන්න ඕන දෙයක් නේ. දැන් අද තියෙන එක පැත්තකින් විතරයි මේක සෙට් වෙලා තියෙන්නේ. ඒකින්ද අර තුනම කලවම් වීමේ ආදරයක් තමයි අද ගොඩක්ම දක්වන්න තියෙන්නේ. අද සමාජයේ මේ ආදරය කියන වචනයට තියෙන තැන මොකද්ද? එහෙම වෙන්න හේතුව මොනවද හේතුව? දැන් අද ඕක මෙහෙමයි. දැන් ආදරය කියලා කියන්නේ අද අකුරු හතරකට විතරයි. අකුරු හතරක් අතර තමයි ආදරේ කියන්නේ තියෙන්නේ. ඕක ඉස්සරහම තිබෙන්නේ. ඔය දැන් අද මේ தত্ত্বය මෙහෙම වෙන්න ලොකුම හේතුව තමයි කලාව. කලාවේ සංගීතය කියන එක තමයි මේ தত্ত্বය මෙහෙම වෙන්න ගොඩාක්ම හේතුව. දැන් මම බලන්නකො අද කාලේ යන සින්දුවක් විජුවල් එකකට සින්දුවක් කරන මානක ඒකේ තේරුම. එතකොට ඒ කාලේ ගිය සින්දුව ඒ සින්දුවක තේරුමක් කරන්න අද සින්දු යන්නේ විරහව ගැන. විරහව, වෛරය, ලිංගිකත්වය ඕවා ගැන තමයි ආදරේ ගැන යන සින්දු. ඒ කාලේ විරහව ගැන සින්දු යනවා. හැබැයි අත්හැරීම කියන දේ කලාවක් විදිහට යාලා ප්‍රයෝගික කරගෙන ඒක ජීවිතයට අත්දැකීමක් කරගෙන තමයි මේ සින්දුව රචනා වෙන්නේ, ගායනා කරන්නේ. ඒත් අද ඒ ආදරේ විරහවක් වුණාම ඒක වෛරයක් විදිහට තමයි ගීතෙනොත් මනුස්සයට උදාහරණ නැත්නම් අත්දැකීම් දෙන්නේ. ඉතින් ඒව පොඩි කාලේ ඉඳන් දකින්න ළමයි ඒ විදිහට හුරු වෙනවා. ඒක ඇහිලා මේ සමාජයේ දැන් ඉන්න සමාජ තරුණ තරුණියන්ගේ ගැටලුවක් නෙමෙයි. ඕක කලාවේ ගැටලුව තමයි මූලික වශයෙන්. අද රටේ බොහෝ තරුණ පරම්පරාව හිතන කාරණයක් තමයි මේ වැලන්ටයින් කියන දවස. නැත්නම් මේ ආදරවන්තයන්ගේ දවස. තමන්ගේ කෙල්ල නැත්නම් කොල්ලා එක්ක කොහේ හරි යන්න ඕනි කියන කාරණේ. එහෙම නැත්නම් එක්ක රූම් කියයි නැත්නම් ෆිල්ම් හෝල් එකක් කියයි. එහෙම නැත්නම් පාර්ක් එකක් කියයි. ඒ වගේ ඇයි මේ තරුණ පරම්පරාව මේ වගේ දේවල් වලට හුරු වෙලා තියෙන්නේ? මේක තරුණ පරම්පරාවේ ගැටලුවක් නෙමෙයි නේද? දැන් අපි දෙයක් ඉස්සරහට ගේන්නේ අත්දැකීම් මතනේ. ඕක මේ 20 වෙනි සියවසේ නෙමෙයි 20 වෙනි සියවසේ යවුවා. හරිද? ඒකේ මුල හොයාගෙන යන්න ගියොත් අපිට හොයාගන්න බැරි වෙනවා නිකන්. මුහුදක් වගේ තමයි මේ වැරදි ටික එකට ඇහිලා අද මේ තත්ත්වෙ බිහිලා තියෙන්නේ. මුලින්ම මේ වැලන්ටයින් පෙබරවාරි 14 කියන දවස. පෙම්වතුන්ගේ දිනේ කියලා සමහරවිට. ඉතින් ආදරය කියලා දෙයක් තියෙනවා නම් ඇයි අවුරුද්දට එක දවසක් විතර ආදරය කරන්නේ නැහැ? දැන් මව්වරුන්ගේ දිනයක් කියලා තියෙනවා, ගුරුවරුන්ගේ දිනයක් කියලා තියෙනවා. ඒ හැම එකම අවුරුද්දට එක දවසයි විතර. එතකොට තමන්ගේ පෙම්වතාට පෙම්වතියට ආදරය කරන්නේ අවුරුද්දට එක දවසක්. අම්මට තාත්තට ආදරය කරන්නේ අවුරුද්දට එක දවසක්. ගුරුවරුන්ට ගරු කරන දවසට එක දවසක්. නෑ. මේවා හදපු අය ගැටලුනේ.
හරිද? එතකොට ඒක දකින්න අනාගත නැත්නම් ඉදිරියට වෙන්නේ ඈ නැත්නම් දැන් තරුණ පරපුර ඒක දැක්කම එයාලා හිතන්නේ මේක තමයි ආදරය කරන්න තියෙන හොඳම දවස කියලා ගිහිල්ලා තමයි ජීවිතේ වරද්ද ගන්න. මේක ඇහිලා ලංකාවේ සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙච්ච එක නෙමෙයි. බටහිර සංස්කෘතිය තමයි මේ වැලන්ටයින් කියන්නේ තාම. ඒක මම මෝඩ ආකාරයක්. ඒක මේ රටට හරියට දෙයක් නෙමෙයි බටහිර රටවල හරියට දෙයක්. හැබැයි අද සමාජයේ 99%ක්ම බටහිරකරණයට ලක් වෙච්ච හින්දා තමයි මේ වගේ හරි නැති වැරදි දවස් මේ එකතු වෙලා තියෙන්නේ. ඒක හින්දා තමයි මේ ලංකාවේ හරි ආදරයක් නේ හරි සෙනෙහසක් කියන දෙයක් දන්නේ නැත්තේ. මොකද එක එක දවස් වෙන වෙලා තියෙන අවුරුද්දට එක දවසක්. එදාට විතරයි හරි ආදරයක් වගේ දෙන්නේ. ඒකත් හරි ආදරයක් නෙමෙයි. වෙනම කටයුතු වලට තමයි ඒක නිරත වෙන්නේ. ඉතින් ඕක තමයි ප්‍රධාන ගැටලුව. මම අන්තර්ජාලයෙන් ඊයේ දැන් අපි මේ වැඩසටහන කිරීමට කලින් මම සාමාන්‍යයෙන් මේ අපි දැන් කතා කරන ආදරය පිළිබඳ එහෙම නැත්නම් මේ වැලන්ටයින් දවස පිළිබඳ අන්තර්ජාලය මගින් පොඩ්ඩක් සොයා බලුවා. ඒ කියන්නේ මම පොඩ්ඩක් සර්ච් කරලා බලුවා. එහෙම බලද්දි මට අන්තර්ජාලයේදී හම්බුණා එක පිටුවක්. ඒකේ තියෙන්නේ ආදරය පිළිබඳ හොඳම පොත් ලයිස්තු. එහෙම නැත්නම් පළමු ප්‍රේමය කියන ජනප්‍රිය පොත්. මේ පිටුවේ ටිකක් මම බලනකොට මට හම්බ වෙනවා පොත් කීපයක්. ඒ පොත් කීපෙන් එකක් තමයි කටුපක්ෂි. අනිත් එක මට මතකයි සුලංගම සමග. මම අමරණීය ආශාව. එයින් කීපයක්. මේ සියලුම පොත් 1970 ගණන් වල හෝ ඊට කලින් ලියවෙච්ච පොත්. මේ හැම පොතකම කියවලා තියෙන්නේ ආදරය ගැන අමුතුම කතාවක්. මම ඒ පොත් දැන් මම ඇත්ත වශයෙන්ම කියනවා මම බලලා නැහැ. හැබැයි මට ඒ ආටිකල් එකෙන් මට පුළුවන් වුණා මේ පොත් ගැන යම්කිසි දැනීමක් ලබා ගන්න. මම ඒකෙන් ලබා ගත්තේ අත්දැකීමෙන් මට තේරුම් ගියා ඒ කාලේ කතුවරු සාමාන්‍යයෙන් මේ පොත් ලියපු කතුවරු ඒ පොත් ලියලා තියෙන්නේ තනිකර විරහව ආදරය ඒ සියලු දේම සමගින්. හැබැයි කවදාවත් ඒ ආදරය තුල වෛරයක් කියන දේ තිබිලා නැහැ. ඒ කාලේ එහෙම වෙන්නේ නැහැ මේ කාලේ මෙහෙම වෙන්නේ නැහැ. ඔබතුමා කිව්ව විදියට අර බටහිර සංස්කෘතියේ ආපු එක වෙන්නේ නැති. එතකොට ඒ කතුවරු ඒ කට්ටියට මේ ওই බටහිර සංස්කෘතිය යන්නේ නැති වෙන්නයි අද කාලේ බටහිර සංස්කෘතිය මේ අපේ තරුණ ප්‍රජාවට එන්නයි මේකට හේතුව මොකක්ද වෙනවද? ඒක දැන් මෙහෙමයි. දැන් ඔය ආදරය කියන එක මම කියන්නේ කලාවේ නම් දෙයක් කියලා. ඒකට සාහිත්‍ය ප්‍රධාන වශයෙන්ම බලපාන. දැන් ඔය පොත් වර්ග ටික නම් කියවනේ. මම කියන්නේ ශතවර්ෂ ගණනාවක ප්‍රශ්නයක්. අර ගීත කලාව ගත්තා. ඒ කාලේ ගීතයි මේ කාලේ ගීතයි ගත්තාම වෙනස මම කියවනේ. එතකොට සාහිත්‍ය කියන්නේ පොත් රචනා වෙන්නේ ඔන්න ඔය ක්‍රමයට අනුව. තේරුණාද? ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඒ කාලේ වලම පොත් ලයිස්තුවක නම් ටිකක් කිව්වා. ඒවැ අමුතු නම් තියෙන්නේ. දැන් තරුණයෝ ඕවයිවම කටු බෙද්ද කියන ඒවා එහෙම ආවම හිතන්නේ වෙන ඒවා. ආදරය සම්බන්ධ පොත්පත් නෙමෙයි කියන නම හිතෙන්නේ. හැබැයි ඒක කියවලා බලන්න ඕනේ. ඒක ආදර කතාව කියන්නේ දෙන්නා පොතක් කියලා. ආදරය කරන්නේ කොහොමද? ආදරය කරලා වෙන්න කෙනා දිහා බලන්නේ කොහොමද? ඊපස්සේ එයාට සුබ පතන්නේ කොහොමද? විරහ වේදනාව දරාගන්නේ කොහොමද කියලා තමයි ඒ කාලේ පොත්පත් වල ලියවිලා තියෙන්නේ. ඒත් අද ආදරය කරන කෙනා දානියාම මත්ද්‍රව්‍ය වලට ඇලෙනවා. වෛර කරනවා. ඊපස්සේ යොමු රණ්ඩු සරුවල් ඝාතන වගේ දේවල් වලට පෙළඹෙනවා. අද කලාව ගත්ත සාහිත්‍ය ගත්ත අද තරුණ පරපුරට දෙන එකම පණිවිඩය තමයි අන්නේ පණිවිඩ ටික. ඒ කාලේ අර වගේ පොත්වලින් දුන්නේ විරහව දරා ගන්න විදිය, ආදරේ දක්වන විදිය ඒක. අද දෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒකයි. මේකේ බටහිර ක්‍රමයට ලක්ුණේ හින්දා තමයි මේ අද කාලේ තරුණ පරපුර මෙහෙම බටහිර ක්‍රමයට පුරුදු වෙලා අර වගේ අර වැරදි මත ගොඩනගාගෙන තියෙන්නේ. ඒකට ප්‍රධානම සාධකය තමයි දේශපාලනය. මොකද දැන් ඒ කාලේ දේශපාලනය තිබුණා. ඒ දේශපාලනය තිබ්බ කාලේ බටහිර කරන්නේ හිතන්නකෝ විදේශ රටවලින් බඩු පවා ගෙන්නන එක අඩුයි. ලංකාවේ නැතිම බඩු තමයි විදේශ රටවලින් ගෙන්නන්නේ. ඒත් අද ලංකාවේ තියෙන ගම්මිරිස් රටේ පවා ගෙන්නන්නේ විදේශ රටවලින්. ඉතින් එහෙම පොඩි දේ බටහිර කරන්නේ වෙනවා නම් ඔයගේ දේවල් බටහිර කරන්නේ වෙන්නේ කාටද? ඒකයි.
ඒකයි ප්‍රධාන ගැටලුව. අපිට අහන්න දකින්න තියෙන සින්දු වලින් දැන් ඔබතුමා කියන විදිහට මේ ගත්තොත් මේ සාරාංශයක් විදිහට ගත්තොත් ඇත්තම කියනවා මේ ප්‍රජාව අනිත් පැත්ත හැරෙන. ඒ කියන්නේ තරුණ ප්‍රජාව තනිකර අනිත් පැත්තට යන ප්‍රධාන හේතුවක් කියලා තියෙනවා මේ කලාව. නැත්නම් මේ සින්දු වලින් කියන දේවල්. සින්දු වල විෂුවල් අපි නැත්නම් විෂුවල් කියලා කියන්නේ. ඒවයින් පෙන්වන දේවල් මේ ප්‍රජාවට දෙන දේවල් වලින් ගොඩක් තරුණ ප්‍රජාව පිටතට යන්න පෙළඹෙන එක ඇත්තටම අහන්න කරුණක් නෙමෙයි. අපිට අහන්න දකින්න ලැබුණ පරණ සින්දු. අපි තරුණ ප්‍රජාව විදිහට ඇත්තටම අපිත් හරිමාස සින්දු තමයි පරණ සින්දු. කියන්නේ 1970 ගණන් වල 80 ගණන් වල 90 ගණන් වල සින්දු. ඒ සින්දු අපිට දැන් සාමාන්‍ය වශයෙන් ගත්තොත් සිහිනය කියවෙන හැරෙන්නේ අපිට. මේ උයන්තේ අහසසේ ඔබ අනන්තයි. බලා වැළපෙන නිලාගන පෙරෙක් සිහිනය. අන්තන සිහිනය. ඒ සින්දුව මේ ළඟදී ඒ සියලුම සින්දු වල අමුතුම පෙම් රසයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ විරහව, වේදනාව, ආදරය සියලුම දේ කැටි කරනවා. සාමාන්‍ය එක්කෝ ඒ එක සින්දුවක් ගත්තොත් අපි ඒ සින්දුවේ පෙම්වතා හෝ පෙම්වතිය දාලා ගියොත් ඒට විරුද්ධ පාර්ශවයේ එක්කෝ පෙම්වතා හෝ පෙම්වතියම කොයිම වෙලාවකවත් මම ඔයාලට වෛර කරනවා කියන දේ නැහැ. මම ඔයා වෙනුවෙන් මම මෙතන මැරෙනවා කියන දේ නැහැ. හැම තැනම තියෙන්නේ ඔයා කොහේ ගියත් කොහොම හිටියත් ඔයා හොඳින් ඉන්න කියන දේ. ඒ කියන්නේ ඒ කාලේ ඒ මිනිස්සුන්ගේ ඒ ජනතාවගේ තිබිලා තියෙන්නේ තනිකර ප්‍රේමය වෛරයක් කියන අදහස නෙමෙයි. ප්‍රේමය කියන්නේ උත්තරීතර දෙයක් කියන අදහස. දැන් අපේ ලංකාවේ ගොඩක් මිනිස්සු ප්‍රේමය කියන දේ වෛරයක් බවට පත් කරගෙන තියෙනවා. මම මෙහෙම අහන්නම්. ඔබතුමා දකින විදිහට පාසල් ප්‍රේමය. සාමාන්‍ය පාසල් ප්‍රේමය ගත්තාම පාසල් ප්‍රේමය එක විදිහට තියෙනවා. එක විදිහට තමයි පාසල් ප්‍රේමය හඳුන්වන්නේ. ඔබතුමා දකින විදිහට පාසල් ප්‍රේමය කොහොමද හඳුන්වන්නේ? ඒක සාර්ථකද අසාර්ථකද? දැන් වහන්නේ නතාංශ පාසල් ප්‍රේමය සාර්ථකද අසාර්ථකද කියලා අහන්නේ. මම මෙහෙම ප්‍රශ්නයක් කරනවා. ඔයාලා පාසල් ප්‍රේමය තිබ්බද නැද්ද? මට පාසල් ප්‍රේමය තිබ්බා. හරි. මම මෙහෙම ප්‍රශ්නයක් කරනවා. ඔයාගේ පාසල් ප්‍රේමයේ අයත් උනේ 8 9 10 11 කියන සාමාන්‍ය පෙළ වයසටද නැත්නම් ඒ ලෙවල් වයසේදීද ඔයාගේ පාසල් ප්‍රේමය පටන් ගත්තේ? මම ඔය කියන්නේ සාමාන්‍ය පෙළදී තමයි පටන් ගත්තේ. හරි. තාම මේ පාසල් ප්‍රේමය කියන්නේ ඔන්න ඔබ තමයි ප්‍රධානම ගැටලුව. අනිවාර්යෙන් 99%ක්ම ප්‍රේම කතා පටන් ගන්නෙ පාසල් කාලේ. ඒක වැරද්දක් විදිහට මම දකින්නේ නැහැ. මොකද විරුද්ධ ලිංගිකයෙක් එක්ක තවත් විරුද්ධ ලිංගිකයෙක් එකතු වෙන එකනේ මේ ස්වභාවය. හරි. ඉතින් ඒක වයසත් එක්ක හැංගී දැනීම ආවම එහෙම සිද්ධ වෙනවා. හැබැයි අද ගත්තාම 99% යාළු වෙනවා 10 11 වගේ සාමාන්‍ය පෙළ කාලේ. ඒ යාළු වෙන්නේ මේ නතාංශ කියන්නේ හරියට හැඟීමක් දැනීමක් ප්‍රේමය කියන්නේ මොකක්ද ආදරය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් තිබිලා නෙමෙයි. එක්ක කවුරු හරි ප්‍රේම කරන දැකලා යාළු වෙනවා. නැත්තම් එක්ක ටීවී එකේ කතාවක් නැත්තම් සින්දු විෂුවල් එක එහෙම දෙයක් දැකලා යාළු වෙනවා. ඒකින්ද ඒ කට්ටියට ආදරය කරගෙන යන්න තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕලෙවල් ලියනවා වගේ ආදරය කරයි. පස්සේ ඒ ලෙවල්ට එනවා. ඒ ලෙවල්ට ආවම යම් දැනුමක් ඇති වෙනවා. කියන්නේ ඒ ලෙවල් කියන්නේ උසස් බුද්ධියකින් කටයුතු කරන කාලයන්නේ ඇති වෙනවා. මම මේ තෝරගත්ත කෙනා මට ගැළපෙනවා. මට හරියනවා. මගේ පෞල් පසුබිමට හරියනවා කියලා යම් කිසි දෙයක් ඔළුවට එනවා. ඒ ඔළුවට එන දේ සාමාන්‍ය පෙළ වයසක පටන් ගන්න ආදර ගොඩාක් නවතින හේතුව තමයි මොනවාද? මොකද අවබෝධකින් තොරවනේ පොඩි මනස අවබෝධකින් තොරව තමයි පාසල් ප්‍රේම ඕලෙවල් කරන පාසල් ප්‍රේමයන් පටන් ගන්න. ඒක දැන් උසස් වයසක උසස් බුද්ධියකට ගියාම තේරෙනවා කොහොමද මේ කරගෙන තියෙන්නේ වැරදි වැඩක් නේද? මෙයා මට ගැළපෙන්නේ නැහැ නේද? කියලා මෙයාගේ අඩුපාඩු දුර්වලකම් තේරෙන්න ගන්නවා. හරිද? එක්කෝ මෙයාට සල්ලි නැහැ. මට සල්ලි තියෙනවා. නැත්තම් කුල වේද ප්‍රශ්න. නැත්තම් මෙයා උසයි මං කොටයි මෙයා කළුයි මං සුදුයි. එහෙම කියලා ගැටලුව තියෙනවා. ගැටලුව තියෙනවා ප්‍රේමය අඩාලනවා නැත්තම් නවතිනවා. හැබැයි උසස් පෙළ පන්තිවල පටන් ගන්නවා ආදරය කතා. ඒව 85%ක්ම විවාහය දක්වාම ඇදිලා යනවා. මොකද
හොඳ බුද්ධියකින් හොඳ අවබෝධයකින් තමයි ඒ තෝරා ගැනීම කරන්නේ. ඒ නිසා ඇති වෙන ගැටලු ප්‍රමාණය අඩුයි. ගැටලු ඇති වෙන්නේම නැහැ කියන්නේ නැහැ මම. ඒ වුණාට ගැටලු ප්‍රමාණය අඩුයි. ගොඩාක්ම අද විවාහය දක්වා දීර්ඝ වෙන්නේ ඔය උසස් පෙළ නැත්නම් විශ්වවිද්‍යාල මට්ටම් වල. ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටම් වල වයස. ඒ කියන්නේ උසස් පෙළින් පස්සේ පාස් වෙන අය වුණාම ඒ ඇති වෙන ආදර කතා තමයි විවාහය දක්වා දිග්ගැස්සෙන්නේ. ඒකයි උතන තියෙන වෙනස. ඔබතුමා කිව්ව දැන් සාමාන්‍යයෙන් දැන් ඔය එක වයස් මට්ටමකදී එයා සුදුයි මම කළුයි. එක්ක නැත්නම් එයාගේ කුල මේක හින්දා මෙහෙම ප්‍රශ්නයක්. එක්ක නැත්නම් එයාට සල්ලි නැති හින්දා මට මෙහෙම ප්‍රශ්නයක්. මේ ආදරය කියන දෙයට ඔය දේවල් බලපානවාද? ඒ කියන්නේ සුදු කළු සල්ලි තියනවද නැද්ද? ඒ කියන්නේ දුප්පත් පොහොසත්ද කියන දේ. එක්ක නැත්නම් මේ කුලය කියන කුල භේදය. ඒ දේවල් බලපානවාද ඇත්තටම? මේ ආදරය කියන ඒ දේට. ඔව්. ඇත්ත වශයෙන්ම ආදරය කියන දෙයට කුල මල ජාති ආගම් පාට වේද මුකුත් බලපන්නේ නැහැ. හැබැයි මේ දැන් යන සංස්කෘතියත් එක්ක එහෙම දෙයක් ළමයින්ගේ ඔළුවට දෙමාපියන් විසින් තමයි. ඒකයි මේ දැන් තරුණ සමාජය විරහවට ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ. පෙළක් අය ඉන්න අවුරුදු ගාණක් ආදරය කරනවා. ආදරය කරලා දාලා යනවා. හේතුව මොකක්ද? උත්පත්ති. කුල වේද ප්‍රශ්න. අවලස්සන. ඒවා තමයි මේ දාලා යන හේතු වෙන්නේ. හැබැයි ඒවා දාලා යන හේතු නැහැ. කැතයි කියන මිනිහෙක් නෑ මේ ලෝකේ. අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. ඒකින්ද හැම මිනිස්සෙකම මොකක් කරන්න පුළුවන් තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් තැන මේ යාගෙන විශ්වාසයක් ඇති වෙන තැන තමයි ආදරයක් තියෙන්නේ. නැතු සල්ලි වලටවත් උසට කොටට මහතට නැතු කුල වේද වලටවත් ආදරෙමයින්ද ආදරේ ගන්න බෑ. දැන් අද සමාජයේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඔන්න ඔක. ඒකයි මෙතන ප්‍රධානම ගැටලුව. අද මේ කතා බහට ඒ කියන්නේ වැලන්ටයින් දවස පිළිබඳව මේ ආදරය පිළිබඳව කතා බහකට එකතු වුණ දිල්හාන් මල්වරච්චි ගුරුතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් මේ වගේම වෙනස් මාතෘකාවක් සමගින් ඔබ හමුවට නැවතත් පැමිණීම බලාපොරොත්තු වෙමින් සමුගන්නවා මේ රෙඩ් ලේබල්. ආයුබෝවන්.